අද 2021 මැයි 26 බදාදා සිරස්තල සම්බුදු තෙමගුල සිහි කරන වෙසක් මංගල්‍ය ආදායි සදහැවතුන් නිවසේදී ආගමික වතාවත්වල එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ 80%ක් ගිනිගනී. ගින්න නිවන්න ගුවනින් රසායනික ද්‍රව්‍ය. වෙරළට ගොඩ ගැසූ නැවේ බාණ්ඩ ගන්න මීගමු වැසියන් තරගයක. තවත් සයිනෝෆාම් මෙන්නත් ලක්ෂ 5ක් දිවයිනට. පලාගිය කොවිඩ් ආසාදිතින් තිදෙනෙක් සොයා මෙහෙයුම්. ලොව වැඩිම කොවිඩ් ව්‍යාප්තිය ඉන්දියාවෙන් නේපාලයට. දෙදෙනෙකුගෙන් එකයිකුට කොවිඩ්. ලංකාවට බලපෑ යාස් සුලිකුණාටුව ඉන්දියාවට. කොත්මලේ ජලාශය අසල මාර්ගයක කොටසක් ගිලා බසී. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanthi Nanayakara and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයිබෝවන් අද වෙසක් පුන් පොහෝ දිනෙත් ඔබ එක්වන්නේ ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමග සජීවීව. සම්බුදු තෙමගුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුන් පොහෝ දිනය අදයි. පවතින කොවිඩ් වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව අද සිය නිවෙස්වලට වී ආගමික වත්පිළිවෙත්වල නිරත වුණා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සම්බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන තෙමගුල සිදු වූ උතුම් වෙසක් පුන් පොහොය අදට යෙදී තිබෙනවා. දුක දුකට හේතුව දුක නැති කිරීම. දුක නැති කිරීමේ මාර්ගය මුල් කරගත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිමින් සසරෙන් එතර විය හැකි එකම විමුක්ති මාර්ගය ලොවට දේශනා කළ උන්වහන්සේගේ තෙමගුල සිහිපත් කරමින් විවිධ පුණ්‍ය වැඩසටහන් වල නිරත වීම ශ්‍රී ලංකේ ජනතාවගේ පිළිවෙතයි. විහාරස්ථානවල ශීල වැඩසටහන්, තොරණ, වෙසක් කලාප, දන්සැල් ආදී පොදු සැමරුම් වෙසක් වෙනුවෙන් සංවිධානය කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවත් මෙවර පවතින කොවිඩ් වාතාවරණය සැලකිල්ලට ගනිමින් වෙසක් සැමරුම් නිවසට පමණක් සීමා කරන ලෙස රජය ජනතාවට දැනුම් දුන්නා. ඒ අනුව සදහවත් ජනතාව අද තම පවුල්වල සමාජිකයන් සමග එක්ව නිවෙස්වලට වී ආගමික වත්පිළිවෙත්වල නිරත වීමත් වෙසක් සැමරීමත් සිදු කළා. අද සිය වෙසක් දින පණිවිඩය නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලා සිටියේද උතුම් තෙමගුල සිහි කිරීමට තම නිවෙස්වල රැඳී සිටිමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවල යෙදෙන ලෙසයි. බෞද්ධ දර්ශනයේ එන ඉගැන්වීම් ප්‍රායෝගිකව වටහා ගැනීමටත් බුදුන් වහන්සේ වඩාත් අගය කොට සැලකූ ප්‍රතිපත්ති පූජාවන්ට නැඹුරු වීමටත් මෙම කාලය වඩාත් යෝග්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය වෙසක් පණිවිඩයෙන් පෙන්වා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය නිවැරදිව අවබෝධ කර ගැනීම මෙවන් අභියෝගාත්මක කාලයකට මුහුණදී ධර්මානුකූල ජීවත් වීම සඳහා මනා පිටුබලයක් සපයනවා. මේ අතර දෙරණාභිවන්දනා සුපින්බර වෙසක් සජීවී විකාශය අදත් රැගෙන එනු ලැබුවේ සම්බුදු පහසලත් කැලණි පුදුබිමේ සිටයි. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එහි වැඩසටහන් පැවැත්වුණා. අලුයම 5ට සීල සමාදාන වැඩසටහනෙන් වැඩසටහන් මාලාව ආරම්භ අතර ධර්මදේශනා මෙන්ම ධර්ම සාකච්ඡා කිහිපයක්ද ඊට ඇතුළත් වුණා. නොපෙනෙන වසංගතයක් කොයිම මොහොතකදී හෝ ඔබට පහර දීමට පුළුවන්කම තිබෙනවා. මේ වගේ වෙලාවක පිළිසරණ කොතනද තියෙන්නේ? ආරක්ෂාව තියෙන බාහිර ලෝකේ නෙමෙයි. ආරක්ෂාව තියෙන්නේ තමුන්ගේ බුද්ධිය මත, තමුන්ගේ චර්යාව මත. අපගෙන් ඉල්ලා සිටින්නේ මේ වෙලාවේදී ඒ ආත්ම දමනය ඇති කරගන්න කියලා. මේ වසරේ මෙන්ම පසුගිය වසරේදී කොවිඩ් තත්ත්වය නිසාත් 2019 වසරේදී පාස්කු ප්‍රහාරය හේතුවෙන් ඇති වූ වාතාවරණය නිසාත් පිට වසර 3ක්ම ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාවට සුපුරුදු පරිදි වෙසක් සැමරීමේ අවස්ථාව අහිමි වුණා. අද වෙසක් පොදිනේ සෑම නගරයක්ම සෑම ප්‍රධාන සිද්ධාස්ථානයක්ම පාහේ ගෙන තිබුණේ පාළු ස්වභාවයක්. මම රැඳී සිටින්නේ කොළඹ ගංගාරාම විහාරස්ථානය අසලයි. වෙනත් වෙසක් පොහෝ දිනවල මේ මම්මාවත් වෙසක් සැරසිලි සහ සැදැහැවතුන්ගේ පිරි ඉතිරි පවතිනවා. නමුත් අද දවසේදී අපිට දකින්නට ලැබෙන්නේ ඉතාමත්ම පාළු ස්වභාවයක්.
වෙනදා වෙසක් පොහෝ දිනේ සැදැහැවතුන්ගෙන් පිරි ඉතිරී පවතින සැරසිලි වලින් අලංකාරවත් වන කොළඹ නගරයේ මම්මාවත් හා නගර සීමා හුදු සැරසිලි වලට පමණක් සීමා වී තිබූ ආකාරයයි මේ. මේ ඔබ දකින්නේ නගර කිහිපයකම වෙනදා පොය දිනවල සැදැහැවතුන්ගෙන් පිරී පැවතුණු විහාරස්ථාන අද ජනශුන්‍යව පැවති ආකාරයයි. දැන් වෙසක් උත්සව 3ක් පවත්වන්න බැරි වුණා. මේ උත්සවයේ සැරසිලි නැතුව ගියොත් අටවක අමාවක පොයක් බවට වැටි. ඒ බයමට තියෙන. ඒ නිසා හැකියතා සැරසිලි කරන්න. නමුත් මේ වෙසක් උත්සවය නම් ආරක්ෂා කළ යුතු වෙසක් උත්සවයක්. වෙනදා අගනගරය වර්ණවත් කරන තොරණ සහ පහන් කූඩු නිර්මාණකරුවන්ටද දැන් වසර 3ක සිට සිය සුපුරුදු කටයුත්තෙන් දුරස් වී සිටින්නට සිදුව තිබෙනවා. මේ පාරාතින කොවිඩ් නිසා තොරණ බාගෙට පටන් අරන් නැවතුවා. සමහර තොරන් ඉදිකරන්නන්ගේ සමිති යළිත් තොරන් ඉදි නොකරන බවට යම් යම් ප්‍රකාශ කරලා තියෙනවා. ඒක ඉතින් සිංහල බෞද්ධයන් වශයෙන් අපිට විශාල ප්‍රශ්නයක් ඒක. මාගාව සේවකයෝ හිටියා 40ක් විතර. සේවකයන්ට අද රස්සාවල් අහිමි වෙලා තියෙනවා. මමත් හිර වෙලා තියෙනවා. බොහෝ මුදලක් වැය කරමින් වෙසක් සැරසිලි නිර්මාණය කළත් පවතින තත්ත්වය හමුවේ සේ නිර්මාණ අලෙවි කර ගැනීමට නොහැකි වන නිර්මාණකරුවන් අද වන විට දුක්ඛිත ඉරණමකට මුහුණ පා සිටිනවා. කූඩු 700ක් 800ක් වගේ හදලා තියෙනවා අපි. අපිට වියදම් වෙච්ච ප්‍රමාණයටත් දෙදී අඩු මුදලකටවත් විකුණ ගන්න විදිහක් නැහැ. කොරෝනා එකත් එක්ක හරි අමාරුයි. කරන්න විශ්වාසුත් නැහැ. ඒකේ ගිය පාරත් මේ නැහනේ. සෑහෙන කූඩු වල සල්ලි යට කරලා තියෙන්නේ. ඊයේ දවසටම කූඩු 5ක් 6ක් වගේ තමයි අපි වෙනදම් කරේ. වෙනද වසර වල ඒ දවසකට එනකොට කූඩු 50ක් විතර දවසට විකුණනවා. ලෝක වසංගතයක් පවතින වාතාවරණයක එහි දුෂ්කරතාවට මුහුණ පෑමට ලෝවාසී අප සැමට සිදුව තිබෙනවා. බුදුදහමට අනුව අප සියල්ලන් මේ ස්වභාව ධර්මයේ නියමයන්ට යටත්. එම අභියෝග ජයගත හැක්කේ ධාර්මිකව හා නැනවත්ව ඊට මුහුණ දී කටයුතු කිරීමෙන් පමණයි. ඉතින් මේ අභියෝගය එසේ ජයගනිමින් ලබන වසරේදී හෝ සම්බුදු තෙමගුල සුපුරුදු ලෙසින් සැමරීමට හැකිවේවා යන්න අද දෙරණ ප්‍රාර්ථනයයි. කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා රජය දිවයින පුරා අඛණ්ඩව පැන වූ සංචරණ සීමා ඊ රාත්‍රී 11 සිට දැඩි කරනු ලැබුවා. ඒ අනුව සංචරණ සීමා කඩ කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙනවා. මේ අතර ඊයේ රජයේ අවවාද සමච්චලයට ලක් කරමින් නිරෝධායන නීති කඩ කළ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවේ සිටි පුද්ගලයා අලුත්ගම පොලිසිය විසින් ඊයේ රාත්‍රියේම අත්අඩංගුවට ගැනුණා. ඊයේත් මෙරට දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයන් 2728 දෙනෙකු වාර්තා වුණා. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 558ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත, කෙළනිය, කොච්චිකඩේ, මිනුවන්ගොඩ, මීරිගම යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණා. දෙවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වන 522 දෙනෙකු වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණේ පාදුක්ක, බොරලැස්ගමුව, ගල්කිස්ස, අවිස්සාවේල්ල, හෝමාගම, මහරගම සහ මොරටුව යන ප්‍රදේශවලින්. ඉන්පසු වැඩිම ආසාදිතයින් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 476ක්. පානුදුර දකුණ, මොරගහ හේන සහ පානුදුර උතුර යන ප්‍රදේශවලින් ඊයේ වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණා. මීට අමතරව මාතරින් 189ක්, මහනුවරින් 133ක්, කුරුණෑගලින් 121ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 117 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. විදේශගතව සිට පැමිණි 22 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත්. මේ අතර තවත් කොවිඩ් ආසාදිත මරණ 28ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1269ක් දක්වා ඉහළ ගියා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අතරින් මරණ 11ක්ම නිවසේදී සිදුව ඇති බවයි. කාන්තාවන් 15 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 13 දෙනෙකු ඊයේ වාර්තා වූ මරණකරුවන් අතර සිටිනවා. සංචරණ සීමා දැඩිව පනවන්න කටයුතු කරලා තියෙන නිසා අපි බලාපොරොත්තු වෙන දවස් 14න්ම නෙමෙයි තව සතියක් විතර යනකොට අපි විශ්වාස කරන පැතිරීම පාලනය කරගන්න මේ හරහා හැකියාව ලැබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ සේවකීන් 5 දෙනෙකුටත් කොවිඩ් ආසාදනය වී තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ලේකම්වරයා අද දෙරණට පැවසුවේ මීට අමතරව කොළඹ 7 පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ තවත් සේවකින් සිව් දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බවයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳටත් පසුගියදා කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. විපක්ෂ නායකවරයාගේ ආශ්‍රිතෙක් වී නිරෝධායනයට යොමු වී සිටි සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බද්දුම බණ්ඩාර මහතාට වෛරසය ආසාදනය වී නැතැයි ඔහුට සිදු කළ PCR පරීක්ෂණයේ වාර්තාවෙන් තහවුරු වුණා. මාරවිල දිසා විනිසුරුවරයාටත් වෛරසය ආසාදනය වී තිබෙනවා. යනුව දිසා විනිසුරුවරයා මේ වන විට ප්‍රතිකාර සඳහා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර මාරවිල දිසා අධිකරණයේ තෝල්කදුරේ දරන්නා සහ ලඝු ලේඛිකාව ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමු කෙරුණා. මේ අතර කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් බූස බන්ධනාගාරයේ රැඳවියෙකු අඟුණකොළ පැලැස්ස ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත රැගෙන යමින් සිටියදී පලා ගොස් තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්ද රේකනායක මහතා සඳහන් කළේ එම රැඳවියා බස් රථයේ ජනේලයෙන් පැන පලා ගොස් ඇති බවයි. පලාගිය රැඳවියා සොයා විශේෂ මෙහෙයුමක් දැනටමත් ක්‍රියාත්මක වනවා. මීට අමතරව කිලියොච්චේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රැඳවියෙකුද පලා ගොස් ඇති බව අද දෙරණට වාර්තා වුණා. යාපනයේ අයියකච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි එම ආසාදිතයා හෘදයාබාධයක් හේතුවෙන් කිලියොච්චේ රෝහල වෙත අද උදැසන ඇතුළත් කෙරුණා. බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ එහි ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රැඳවියා වැසිකිලි ජනේලයෙන් පලා ගොස් ඇති බවයි. පලාගේ රැඳවියා සොයා කිලියොච්චි පොලිසිය විමර්ශන සිදු කරනවා. මේ අතර කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගත් පුද්ගලයෙකුද ඊයේ පස්වරුවේ කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික රෝහලකින් පලා ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ අම්පාර වරිපතච්චේන ප්‍රදේශයේ පදිංචි මොහමඩ් රිකාස් නැමැති මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරක් ඇතනම් 0.71-859-1579 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි. මේ අතර චීන රජය ප්‍රදානය කළ තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා. අදාළ එන්නත් තොගය ශ්‍රී ලංකා රාජ්‍යයට නිල වශයෙන් බාර දෙනු ලැබුවේ මෙරට චීන තානාපතිවරයා විසින්. අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ ඉල්ලීමක් මත චීන රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දුන් සයිනෝෆාම් මෙන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අපේ රටට ලැබුණා. ඒ වගේම චීන තානාපතිතුමා අද තවත් දැනුම් දීමක් සිදු කරනු ලැබුවා. අප මිලදී ගැනීම සිදු කරනු ලබන සයිනෝෆාම් මෙන්නත් මාත්‍රා මිලියන 2ක් ඉදිරි මාසක කාලය ඇතුළත ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරනවා කියන කාරණේ තුමා ප්‍රකාශ කරා. ඊට අමතරව අපේ රටට අවශ්‍ය වෙන වෛද්‍ය උපකරණ තොගයක් චීන රජය නුදුරේ දෙම ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා කටයුතු යොදන බවත් පවසනු ලැබුවා. ඒ වගේම චීන තානාපතිතුමා විශේෂ වශයෙන් ප්‍රකාශ කරා චීනයේ මේ වෙනකොට නිෂ්පාදනය කරන සයිනෝවැක් කියන එන්නත ශ්‍රී ලංකාව තුල නිෂ්පාදනය කිරීම සඳහා චීන රජයේ සම්පූර්ණ අනුග්‍රහය ආශිර්වාදය ලැබෙන බව එතුමා ප්‍රකාශයට පත් කරනු ලැබුවා. අද අප බලාපොරොත්තු වෙනවා සයිනෝවැක් එන්නත අවුල් නිෂ්පාදනයක් හැටියට අපේ රට තුල නිෂ්පාදනය කරන්න. අනතුරුව එම එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩාව වෙත අලුයම 3.15ට පමණ රැගෙන එනු ලැබුවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ 8කින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් දී ඇත්තේ මෙම එන්නත් තොගය අද සිට එන්නත්කරණයට යෙදවීමට පියවර ගන්නා ලෙසයි. ඒ අනුව කුරුණෑගල බෞද්ධාලෝක විහාරස්ථානයේදී ඒ අවට පදිංචි ජනතාව වෙත මෙම එන්නත් ලබා දීම අද සිදු කෙරුණා. මේ අතර වෛද්‍යවරුන්ගේ පවුල්වල සමාජිකයින්ට කොවිඩ් එන්නත ලබා දීම පිළිබඳ පසුගිය දිනවල විවේචනය එල්ල වුණා. එවැනි පසුබිමක අදත් වෛද්‍ය පවුල්වල සමාජිකයින්ට කොවිඩ් එන්නත් ලබා දීම කොළඹ අක්ෂිරෝහලේදී සිදු කෙරුණා. වෛද්‍යවරුන්ගේ පවුල්වලද? වෛද්‍යවරු උපදෙස් දීලා නැද්ද මීටරේ දුර තියානින්න පවුල්වල අයට? මීටරේ දුර තමයි දැන් ලං වෙලා. නඩුව ගන්න මීටරේ මේක අත දිගාරින්න පෙට්‍රල් තමන්ගේ දුර පේනවනේ. සංගමයේ ඥාතීන්ට නෙමෙයි මෙතන අපි වැක්සින් එක දෙන්නේ සෞඛ්‍ය සේවකයන්ට. ඒක කාර්ය මණ්ඩලයට, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ වෛද්‍යවරුන්ට. ඒ ඇරෙන්න අපි වෙනත් කිසිම බාහිර පුද්ගලයන්ට දෙන්නේ නැහැ. මේ අතර අද එන්නත් ලබා ගැනීමේ අරමුණින් එම ස්ථානයට පැමිණි සෞඛ්‍ය සේවකයින්ට එන්නත් ලබා ගැනීමට නොහැකි වුණා. සෞඛ්‍ය සේවාවේ කාර්ය මණ්ඩලයට වැක්සින් එක විදිනවයි කියලා දැන් ප්‍රචාර කියලා ඇවිල්ලා තියෙනවා ස්ටාෆ් එක. නමුත් මේ වෙනකොට වෛද්‍යවරුන් විතරක් ස්ටාෆ් 20 දෙනෙක් විතරගෙන යන විදියක් තමයි පේන්නේ. මේ අතර කොවිඩ් එන්නත් ලබා දෙන ලෙස ඉල්ලා ග්‍රාම සේවක නිලධාරීන් මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. වෛද්‍යවරුන් සහ ආරක්ෂක අංශවල නිලධාරීන්ට ඔවුන්ගේ පවුල්වලට රාජකාරියට අමතරව එන්නත් ලබා දීමට තීන්දුව తీරනක් තියෙනවා. අපි ඉල්ලන්නේ වැඩ කරන අපේ ග්‍රාම නිලධාරියාට මේ එන්නත ලබා දෙන්න. එහෙම නැත්නම් අපි අකණ්ඩව කොවිඩ් රාජකාරී වලින් ප්‍රථමයෙන් ඉවත් වෙනවා. ඊටත් ප්‍රතිචාර ලැබුණොත් ඊළඟට අපේ ආරක්ෂාව වෙනුවෙන් අපිට දැඩි තීන්දුවක් ගන්න සිද්ධ වෙන බව. සෞඛ්‍ය අමාත්‍යවරිය අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන්නා. ග්‍රාම නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවිකාව, සමුද්‍රි නිලධාරී, කෘෂිකර්ම නිලධාරී සහ සංවර්ධන නිලධාරී කියන මේ ගමේ ඉන්න මේ නිලධාරීන් 5 දෙනාට ප්‍රමුඛතාවය ලබා දෙනවායි කියන දැනුම් දීම.
මෙරට එන්නත්කරණය ආරම්භයේ සිට ඊයේ වන විට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 9,25,242 දෙනෙකුට ලබා දී තිබෙනවා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිස 5,17,824ක්. ස්පුට්නික් V එන්නත 14,984 දෙනෙකුට ලබා දී තිබුණා. එමෙන්ම කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 3,38,493ක්. සයිනෝෆාම් දෙවන මාත්‍රාව 2,435 දෙනෙකුට මේ වන විට ලබා දී තිබෙනවා. මේ වන විට කොවිඩ් එන්නත එක් මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත පුද්ගලයන් ගණන 14,58,050ක්. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා පනවා තිබූ තහනම ජුනි පළමුවනදා සිට තාවකාලිකව ඉවත් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරන එම අධිකාරිය පෙන්වා දෙන්නේ පසුගිය දින 14ක කාලය තුළ ඉන්දියාවේ සංචාරය කර ඇති පුද්ගලයින්ට අදාළ තහනම අඛණ්ඩව පවතින බවයි. දිවයිනට පැමිණෙන සියලුම සංචාරකයන් අනිවාර්යයෙන්ම දින 14ක කාලයක් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව නිරෝධායනය වීම සිදු කළ යුතු වනවා. අද තවත් ආසාදිතයන් 1581 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 1,71,481ක්. කොවිඩ් ආසාදිතව සිට අද සුවය ලැබූ 1,203 දෙනා සමග පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1,42,378ක් වනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් ගණන 27,834ක්. මේ අතර වසංගත රෝග විද්‍යාංශයෙන් විසින් නිර්දේශ කරන ලද ගාල්ල මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශවලට කොවිඩ් එන්නත ලබා දීම හෙට සිට සිදු කෙරෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි එම තීරණය ගත් බවයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. එමෙන්ම ඊයේ රජයේ අවවාද සමච්චලයට ලක් කරමින් නිරෝධායන නීති කඩ කළ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවේ සිටි පුද්ගලයා අලුත්කම පොලිසිය විසින් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගැනුණා. කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා මැයි 21 වනදා පැන වූ අඛණ්ඩ සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා දක්වා ක්‍රියාත්මකයි. එම සංචරණ සීමා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඊයේ අලුයම 4ට ලිහිල් කර නැවතත් රාත්‍රී 11 සිට පනවනු ලැබුවා. ඒ අනුව සංචරණ සීමා දැඩි කිරීම හේතුවෙන් දිවෙන පුරා අද උදෑසන වන විට දිස්වූයේ දැඩි පාළු ස්වභාවයක්. සංචරණ සීමා කඩ කරන්නන් සොයා ආරක්ෂක අංශ අදත් මෙහෙයුම් ක්‍රියාත්මක කළා. එමෙන්ම අත්‍යවශ්‍ය සේවා සඳහා ධාවනය කරන රථද පොලිස් මාර්ගබාධකවලදී අද දැඩි සෝදිසියකට ලක් කෙරුණා. සොත්තනම් අයිතිස් දෙපෙන්නන්න ඔබතුමා. ඔයාලට ගහන්න යන්න බෑනේ. ඔයා ඒතකොට ඔයා වෛද්‍යවරයෙක් නෙවෙයිනේ. යන්න බෑ. ඔයා අතුරට දාන්න කරුණාකරලා වාහනේ. සෞඛ්‍ය සේවාවන්ට අදාළ බව හඟවමින් වෛද්‍යවරුන්ගේ වාහන බව හඟවමින් කොළඹ නගරයට ඇතුල් වීමට පැමුණු බොහෝ වාහන අද දවසේ හරවා යවා තිනවා. ඒ අනුව හෙට සිටත් ඒවා සම්බන්ධයෙන් දැඩිව නීති ක්‍රියාත්මක කරන කටයුතු කරනවා. සංචරණ සීමා කඩ කරන්නන් හඳුනා ගැනීම සඳහා ඩ්‍රෝන යානාද යොදා ගැනුණා. කොහොමද අසදානින්න බාරන ඔය කයිය ගියා ඉන්න ඉස්සරහට වෙලා. මේ අතර ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඊයේ සංචරණ සීමා ලිහිල් කෙරුණු කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 686 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දිනේදී මහජනතාවගේ හැසිරීම ඉතාමත්ම කනගාටුදායකයි. ඒ නිසා රට විවෘත නොකර මහජනතාවට භාණ්ඩ ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම උචිතයි කියලා පේන්න තියෙනවා. කොවිඩ් ව්‍යාප්තිය පාලනයට අඛණ්ඩ සංචරණ සීමා පනවන බැවින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැස් කර ගැනීම සඳහා ලබා දී තිබූ සහන කාලයේ රථවාහන වලින් නගරවල වෙළඳසැල් වෙත නොයන ලෙස රජය දැනුම් දී තිබුණා. එම කාලය තුල ජනතා ඒකරාශී වීම පාලනය තුලින් කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහායි. එහෙත් ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් රජයගත් එම තීරණය ඇතැම් පාර්ශව සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සමච්චලයට ලක් කර තිබුණා. මෙලෙස එම තීරණය සමච්චලයට ලක් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සයාරු පළ කළ පිරිස් පොදු ස්ථානවලදී රැකිය යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළි නොපදින බව පොලිසිය විසින් තහවුරු කරගනු ලැබුවා. ඒ අනුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනුණා. මෙම සයාරුවේ සිටින පුද්ගලයා ඊයේ රාත්‍රියේම අත්අඩංගුවට ගැනුණේ එම සෝදිසියේ ප්‍රතිඵලයක් ලෙසයි. ඒ කොවිඩ් මාර්ගෝපදේශ කඩ කරමින් නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව යටතේ.
අලුත්ගම දර්ගා නගරයේ පදිංචිකරුවෙකු වන මොහමඩ් රිම්සාන් නැමැති මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ අලුත්ගම පොලිසිය විසින්. විල්බරව තල්ලු කරන් යන පුද්ගලයෝ කවුද කියලා අපි හොයලා බැලුවා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ සමීප හිතවතෙක් තමයි කෙනෙක්. ඒ වගේම තවත් පුද්ගලයෙක් මුහුණු ආවරණයක් නැතුව විල්බරවක් තල්ලු කරගෙන ගිහිල්ලා අද හුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒක නිසා හිතාමතාම සැලසුම් සහගතව මේ වැඩපිළිවෙල අවඥාවට ලක් කරන්න කරපු දෙයක් කියන එක අපි ජනතාවට කියන්න ඕන. ඒකක් හැටියට අප මේ හැසිරීම අපි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඒ වගේම අප රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සංචරණ සීමා පැවැත්වෙන කාලය තුල පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න මේ රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා ඔබගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න කියලා. මෙතෙක් දක්නට ලැබුණු ගෝලීය වාර්තා අලුත් කරමින් ලොව වේගවත්ම කොවිඩ් ව්‍යාප්තිය පෙන්වන රට බවට නේපාලය පත්ව තිබෙනවා. දෛනිකව පරීක්ෂා කරන සෑම දෙදෙනෙකුගෙන් එක් අයෙක් කොවිඩ් ආසාදිතයෙකු වන බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. ගෝලීය කොවිඩ් වාර්තා අතර නේපාලය කීර්තියක් අත්කරගෙන සිටියේ පළමු කොවිඩ් රැල්ල සාර්ථකව මර්ධනය කළ රටක් ලෙසයි. නමුත් අද වන විට ලොව වේගවත්ම කොවිඩ් ව්‍යාප්තිය පෙන්වන රට බවට නේපාලය පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. දිනකදී පරීක්ෂාවට ලක්වන සෑම දෙදෙනෙකුගෙන් එක් අයෙකු කොවිඩ් ආසාදිතයෙකු වන බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. එනම් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය 50% අගයක්. ඉන්දියානු දේශ සීමාවලට සමීප නේපාලයේ ප්‍රදේශවලයි මුල් අවධියේදී වැඩි කොවිඩ් ව්‍යාප්තියක් දක්නට ලැබුණේ. අප්‍රේල් මාස මුලදී දෛනිකව ආසාදිතයින් 150ක් පමණ වාර්තා වෙමින් තිබූ නේපාලයෙන් දැන් හඳුනාගෙන දෛනික ආසාදිතයන් ගණන 9000කට ආසන්නයි. වෛරසය මේ වන විට රටේ වඩාත් දුරස්ථ ගම්මාන වෙතද ව්‍යාප්ත වී ඇති නිසා ගම්මාන රැසක් වසා දැමීමට පවා සිදුව තිබෙනවා. මේ වන විට නේපාලයෙන් 5,28,000 ඉක්මවා ආසාදිතයින් වාර්තා වී ඇති අතර සිදු වූ සමස්ත කොවිඩ් මරණ ගණන 6,700ක්. පසුගිය කාලය පුරා කොවිඩ් ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයේ බවට පත්ව තිබූ ඉන්දියාවෙන් ඊයේත් ආසාදිතයන් 2,08,886 දෙනෙකු හඳුනා ගැනුණා. වාර්තා වූ මරණ ගණන 4,172ක්. කොළඹ වරායට නොදුරින් වූ මුහුදේ පිපිරීමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සහ එහි බහලුම් 80ක් පමණ මේ වන විට ගිනි ගැනීමෙන් විනාශ වී තිබෙනවා. නෞකාවේ බහලුම් වලින් මුහුදට එක් වූ කොටස් උස් වැටකෙයියාව සහ මීගමු අතර වෙරළට ගොඩ ගැසී තිබෙන අතර ඒවායේ ඇතැම් කොටස් පුද්ගලයින් විසින් අද රැගෙන යනු ලැබුවා. මේ තිබෙන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව. මෙම නෞකාව ඉන්දියාවේ සිට බහලුම් සහ රසායන ද්‍රව්‍ය රැගෙන ශ්‍රී ලංකා වරායට සේන්දුවෙමින් තිබෙන අතරතුරදී ශ්‍රී ලංකා වරායට නාවික සැතපුම් 9.5ක් වූ මුහුදු තීරයේදී ගිනි ගැනීමකට ලක්. මේ ගිනි ගැනීම හේතුවෙන් නැවෙහි කිසියම් පිපිරීමක් සිදු වුණා. ඒ පිපිරීමත් සමග නැවෙහි ගබඩා කර තිබූ බහලුම් කිහිපයකුත් මුහුදට ඇද වැටුණා. කොහොම වුණත් මේ වන විට මෙම නැව මුළුමනින්ම ගින්නට හසුව අවසන්. මේ හේතුවෙන් නැවෙහි ගබඩා කර තිබුණු බහලුම් වලින් 70%ක් 80ක් පමණ ගිනිගෙන විනාශ වී තිබෙනවා. දැන් සිදුව තිබෙන වඩා වැදගත්ම කොටස වන්නේ මෙම නැවෙහි තිබුණු රසායනික ද්‍රව්‍ය සහ ඉන්ධන මුහුදු ජලයට එක්වීම නැවැත්වීම. මේ නිසා ඊට අදාළ වගකිව යුතු බලධාරීන් සියලුම දෙනා මේ වන විට සැලසුම් සකස් කර තිබෙනවා. කොළඹ වරායේ සිට නාවික සැතපුම් 50ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයට මෙම නැව රැගෙන යන්න. කොහොම වුණත් මේ වන විට යා සුලිකුණාටුව හේතුවෙන් මුහුද ප්‍රචණ්ඩ වී මේ සියලු සැලසුම් වලට බලපෑම් එල්ල කර තිබෙනවා. රසායනික ද්‍රව්‍ය ඇතුළු බහලුම් ප්‍රවාහනය කරමින් කොළඹ වරායට පැමිණෙමින් තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඊයේ උදෑසන පුපුරා ගිය අතර එහිදී බහලුම් කිහිපයක්ද මුහුදට ඇද වැටුණා. දිගින් මීටර 186ක් සහ පළලින් මීටර 34ක් වන මෙම නෞකාවේ ගින්න තීව්‍ර වෙමින් මේ වන විට සම්පූර්ණ නැව පුරා පැතිරී ගොස් අවසන්. ගින්න හටගන්න අවස්ථාව වන විටත් නෞකාවේ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය ඇතුළු බහලුම් 1486ක් ප්‍රවාහනය කරමින් සිට තිබෙනවා. අද ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිමින් නෞකාව මතට රසායන ද්‍රව්‍ය අවස්ථා දෙකකදී කිලෝග්‍රෑම් 850ක් හෙළනු ලැබුවා. ඒ ගින්න පාලනය සඳහා ඉන්දිය වෙරළාරක්ෂක බලකායේ නෞකා 3ක්ද යොදවා ඇති පසුබිමකයි.
නෞකා පුරාම ගිනිදැල් පැතිරලා තියෙනවා. නැව ගලවා ගැනීමේ සමාගම විසින් ගෙන්වන ලද ටග් යාත්‍රා දෙක මගින් අඛණ්ඩව මේකට වතුර දමමින් සිසිලනය කිරීම සහ ගින්න මැඩ පැවැත්වීමට උත්සාහ දරනවා. දැනට ලැබිලා තියෙන ආරංචි මාර්ගවල හැටියට තාම නැව දෙකට කැඩීම ගැන අවධානමක් ඇවිල්ලා නැහැ. ගින්නත් මැඩ පැවැත්විය නොහැකි මට්ටමට දැන් පැමිණ තිබෙනවා. වැල්ලට මෙම ද්‍රව්‍ය කන්ටේනර් පාවෙලා එන්න පුළුවන්. කිසිම දෙයක් අල්ලන්න එපා. අනිත් එක තමයි අපි දන්නවා මේ කන්ටේනර් එන්නේ ඉන්දියාවේ ඉඳලා. ඒතකොට ඉන්දියාවේ දැනට පවතින කොරෝනා වෛරස් තත්ත්වය නිසා යම්කිසි වෛරස් ප්‍රභේදයන් අපේ ඇඟවල් වලට එන්න පුළුවන්. ඒකින්ද මේකෙන් අයින් වෙලා ආරක්ෂාව සපය ගන්න. නැව සහ එහි බහලුම් 70වත් 80ත් අතර ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. ඇතැම් බහලුම් මුහුදට වැටී තිබුණේ නැව අස්ථාවර වී එක් පසකට ඇලවීම හේතුවෙන්. බහලුම් වලින් විසිර ගිය අපද්‍රව්‍ය මෙලෙස සාගරයට එක්ව තිබුණා. නෞකාවෙන් මුහුදට වැටුණු බහලුම් වල හා එහි තිබූ ද්‍රව්‍ය අද උදෑසන වන විට උස්සටකෙයාව හා මීගමුව අතර වෙරළ තීරයට ගොඩගසා තිබෙනවා. කොළඹ වරායට ගොඩ බාන්න තිබිච්ච කන්ටේනර් අද දවසේදී මේ විදියට මීගමුව වෙරළ තීරයට ගොඩ ගසාගෙන ඇවිල්ලා තියෙන ආකාරය තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ අනුව ඊ රාත්‍රී කාලේ ඉඳන් මේ දක්වාම මේ කොටස් වෙරළට ගසාගෙන එන ආකාරය උස්වැට කෙයියාවේ ඉඳන් මීගමුව දක්වා වූ වෙරළ තීරය අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒ වගේම මේ හේතුවෙන් දැඩි පරිසර හානියක් මේ වෙරළ තීරයට සිද්ධ වෙලා තියෙන ආකාරයත් අද දවසේදී අපිට දකින්න පුළුවන්. ඉතින් ඊයේ දවසේදී බලධාරීන් ඉල්ලීමක් කරා ජනතාවගෙන් මේ එන කොටස් විශේෂයෙන්ම රසායනික ද්‍රව්‍ය අඩංගු විය හැකි නිසාවෙන් අල්ලන්නට හෝ රැගෙන යන්නට උත්සාහ කරන්න එපා කියලා. හැබැයි ඒ නොතකමින් ජනතාව අද වෙරළ තීරයේ ආසනයට ඇවිල්ලා මේ කොටස් රැගෙන යන ආකාරයත් අපිට දකින්න ලැබුණා. ඊයේ කිව්වා නේද මේ එන බඩු එහෙම ගන්න එපා අට ගන්න එපා කියලා. ගන්නයි මේ අපි මේ ගොඩනැගිලා සපෝට් එකක් දෙනවා මෙතනට අහගෙන දේවල් ගොඩ දාන එක තමයි කරන්නේ. අහගෙන දේවල් ගොඩ දාන එක කරන්නේ. ගත්තේ අදවත් තිබ්බේ නැහැ තාම. නැවෙන් එන කොටස් අල්ලනවා සහ අරගෙන ගිහින් විකුණනවායි කියලා දැන් මේ කට්ටිය කියනවා. විකුණන එක සම්බන්ධව නම් ඉතින් දන්නේ නැහැ. කොටස් නම් ගොඩ ගෙනිච්චා ඉතින්. ඒවයි තිබුණා ඔය ටොපි චොක්ලට් සූර්යකාන්ත ඔයිල්. මේ වෙරළ තීරයේ ඇවිදගෙන යද්දි දැකපු තවත් සුවිශේෂී කාරණයක් තමයි කුඩා ප්ලාස්ටික් කැබලි මේ වගේ මේ වෙරළ තීරයේ පුරාවටම ගොඩගසලා තියෙන ආකාරය විශාල පරිසර විනාශයක් සිදු කරමින් ඉතින් ප්ලාස්ටික් කැබලි වලින් සමන්විත කිලෝ 25 කොට්ට මේ විදිහට මේ වෙනකොටත් වෙරළට ගොඩගසමින් පැමිණෙන ආකාරය අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේ කොට්ට අරගන්න බොහොමයක් මේ මීගමුව ප්‍රදේශවාසීන් වෙරළ ආසන්නයට ඇවිල්ලා ඉන්න ආකාරයත් අපිට දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම සංචලන සීමා පවා නොතකමින් මේ ආකාරයට නෞකාවේ කොටස් අකණ්ඩව වෙරළ තීරයට ගොඩගසමින් පැමිණීමත් එක්ක මේවා රැගෙන යාම සඳහා මෙතනට එක්රැස් වන ජනතාව ක්‍රමක්‍රමයෙන් වැඩි වෙද්දී පොලිසිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ඔවුන් ඉවත් කිරීමට අද දහවල් කාලයේදී කටයුතු කරන ආකාරයත් අපිට දකින්න ලැබුණා. ඉතින් ඒ අනුව මේ මොහොත වෙද්දී මේ වෙරළ තීරයේ පුරාවටම නාවික හමුදාවේ බටයින් යොදවමින් ආරක්ෂාව තහවුරු කරලා තියෙන ආකාරය තමයි අපිට මේ විදියට දකින්න ලැබෙන්නේ. මේ අතර නෞකාව අවට මුහුදේ තෙල් පැතිරයාමක් සිදුවුවහොත් පවතින කාලගුණ තත්වයට මුහුණ දෙමින් එය අවම කර ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උපදෙස් ලබා දුන්නා. ජනාධිපතිවරයාගේ උපදෙස් මත සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මෙවන විටත් එම මුහුදු තීරය අවට ජල සම්පල පරීක්ෂණයට ලක් කරමින් පරිසර හානිය අවම කර ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. පානදුර සිට මීගමුව හලාවත දක්වා මුහුදු තීරේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටින මේ නැවෙන් පිටතට එන රසායනික ද්‍රව්‍ය ගොඩබිමට ඒමේ අවධානමක් තිබෙනවා. ඒවා පිළිබඳව ඉතාමත් විමසිලිමත්ව කටයුතු කරන්න. මුහුදේ තෙල් ඉවත් කිරීමටත් වෙරළ තීරේ ඇතිවෙන විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමටත් අවශ්‍ය පියවර රජයක් විදියට මේ වෙනට ගන්න තීන්දුව කරලා තිබෙනවා. මේ අතර මෙරට ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ සිටින ඉන්දිය ජාතිකයින්ට කොළඹ සිට මීගමුව දක්වා වන වෙරළ තීරයට ළඟා නොවන ලෙස නිවේදනය කර තිබෙනවා. මේ අතර පිපිරීමෙන් තුවාල ලැබ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ඉන්දිය නාවිකයින් දෙදෙනාගෙන් එක් අයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. දිවෙනට තද වැසි සහ තද සුළං ඇති කරමින් නීසානදිග බෙන්ගාල බොක්කාශ්‍රිත ප්‍රදේශයේ පැවති යා සුළි කුණාටුව අද පෙරවරු 9ට ඉන්දියාවේ ගොඩබිම් ප්‍රදේශයට ඇතුල් වුණා. කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සුළි කුණාටුවේ බලපෑමෙන් දිවෙන ප්‍රදේශ රැසකට තව දුරටත් තද වැසි ඇතිවන බවයි.
යාස් සුලිකුණාටුවේ බලපෑමෙන් ප්‍රදේශ රැසකට තද වැසි සහ තද සුළං ඇති වූ පසුබිමක ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ ලක්ෂපාන ප්‍රදේශයෙන්. එම අගය මිලිමීටර 73.2ක්. වර්ෂාවත් සමග කොත්මලේ ජලාශයේ වේල්ලේ පිවිසුම් මාර්ගයේ අඩි 6ක පමණ කොටසක් අද අලුයම 5ට පමණ ගිලා බැස තිබුණා. ඇති වී තිබෙන තත්ත්වය පරීක්ෂා කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් කිහිප දෙනෙකු මෙම ස්ථානයට පැමිණීමට නියමිතයි. එමෙන්ම මධ්‍යම කඳුකරයට ඇදහැලෙන තද වැසි හා තද සුළං හේතුවෙන් හැටන් නුවරඑළිය මාර්ගයට සහ අතුරු මාර්ගවලට ස්ථාන කිහිපයකින් ගස් සහ පස් කඳු කඩා වැටී තිබුණා. තද වැසි සමග ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පොල්ගොල්ල ජලාශය වන්දොරටු 4ක්ද අද විවෘත කෙරුණා. දඹුල්ල ගලේවිල හරහා හමාගේ තද සුළඟකින් ඉබ්බන්කටුව ගංගාරාම විහාරස්ථානයේ බෝධියේ අත්තක් කඩා වැටීමෙන් බුදුමැදුරට හා දේව මන්දිරයට හානි සිදු වුණා. තද සුළං සමග විශාල සේමලා ගසක් කඩා වැටීමෙන් ඇල්ල වැල්ලවාය මාර්ගය වැල්ලවාය දෙකේ කණුව ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවහිර වූ අතර තිරොද්ද රථයක්ද ගසට යට වී තිබුණා. අද දහවල් හමාගේ තද සුළඟකින් ඉංගිරිය බොර්ලුගොඩ කැකුලලිය මාර්ගයේ අසල පිහිටි රූස්ස ගසක් අධිබලති විදුලි රැහන් පද්ධතියක් මතට කඩා වැටීමෙන් ප්‍රදේශයේ විදුලිය ඇන හිටියා. එමෙන්ම අද දහවල් ගසක් කඩා වැටීමෙන් බුලත් සිංහල හල්වතුර වතුයායේ නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. අඩතුරින් කිසිවකටත් හානි සිදුව නැහැ. මේ අතර කුකුලේගඟ කුඩා ඔය සහ කළුගඟේ ජල මට්ටම ඉහළ යෑමෙන් කළුතර දිස්ත්‍රික්කයේ බුලත් සිංහල ඇතුළු ප්‍රදේශ කිහිපයක පහත් බිම් තවදුරටත් ජලයෙන් යටව පවතිනවා. වවුනියාව ඕලුමඩු ප්‍රදේශයේ පැපොල් වගාවක ගස් 600ක් පමණ තද සුළඟකින් විනාශ වී තිබුණා. යාස් සුලිකුණාටුවේ බලපෑමෙන් මණ්ඩාරම යාපනය පෙදුරුතුඩු ඇතුළු දිවයින වටා වෙරළ සීමාවන් රැසක් අදත් රළු ස්වභාවයක් ගෙන තිබුණා. යාස් සුලිකුණාටුව දිවයිනෙන් බැහැරව ඉන්දියාවට ඇතුළු වුවත් එහි වක්‍ර බලපෑම තවදුරටත් මෙරටට පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම තත්ත්වයේ ඉදිරි දින කිහිපය තුළ ක්‍රමක්‍රමයෙන් අඩුවෙන ලකුණු අපිට දැනට විශ්ලේෂණවල පෙන්වුම් කරනවා. ක්‍රමෙන් තද වැසි හා තද සුළං පහව ගියද ඉදිරි දින කිහිපයේද ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. යාස් සුලිකුණාටුව අද පෙරවරු 9ට ඉන්දිය ගොඩබිමට ඇතුළු වූ අතර ඔඩිස්සා සහ බටහිර බෙන්ගාලයේ මිලියනයක පමණ පිරිසක් ඉන් ඉවත් කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්න මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දියුරුම් දුන්නා. රාජරත්න මහතා මෙරට 48 වෙනි නීතිපතිවරයායි. මනුසත් දෙරණ ඩයලොග් ආයතනය සමගින් එක්ව ආරම්භ කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනේ 9 වෙනි දිනටත් අදටත් ක්‍රියාත්මක කෙරුණා. මනුසත් දෙරණ සහ ඩයලොග් එක්ව රජයේ රෝහල් වෙත අවශ්‍ය උපකරණ බෙදා දීමේ ක්‍රියාන්විතය ආරම්භ කළේ ඉකුත් 18 වෙනිදායි. ඒ යටතේ ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලට අවශ්‍ය උපකරණ ලබා දීම සිදු වුණේ මෙලෙස. මේ සත්කාරය ශ්‍රී ජයවර්ධනපුර රෝහල විදිහට ඉතාම අගය කරනවා. මේ අතර COVID-19 ව්‍යාප්තිය පාලනය සඳහා පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් දෛනික ජීවිතය අඩාල වූ අපේම ජනතාව සොයා යමින් ඔවුන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙලද අදත් ක්‍රියාත්මක කෙරුණා. මනුසත් දෙරණ සහ ඩයලොග් එක්ව මෙම සමාජ සත්කාරය ඉදිරියේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එයත් සමග අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.